සුබෝදෑසන සිද්ධනාට දිගන්නාන්සේගේ නාමයෙන් මේ සබත් දවස් ඉඳලා උදෑසන දේමේ සිද්ධ වෙනා පිළිගන්නවා. හොඳයි අපි ආඥා කරමින් අද දවසේ අපි දේමේ අපි ආරම්භ කරමු. උන්වහන්සේ අද දවසේ උන්වහන්සේගේ අභිමුඛයේ තෙන්දැලුණා මොන පොත හරහා හරි අපිට උන්වහන්සේ සමග ඉන්න උනා මේ කාලය නිසා අපි උන්වහන්සේගේ දෑතින කාලය බාර කරමින් යාඥා කරමින් අද දවසේ අපි නමස්කාරයට අපි ප්‍රශංසාවද අපි ආරම්භ කරන්න යනවා. අපි ආඥා කරමු. Our concept for Ashita Dharmista Devkare Mahan Sadasana Shastri Mahavanama Pyana Davasema Prahma Sabagadaru Denjana Prashansa Puja Kiranga Edvada Gena Sambada Vyapna Pakarame Pyana Mahansa Munvadarakana Sanda Vesama Pasikime Ugeprene Alevina Dase Kuravan Kela Sidnamam Mariana Sadase Denyara Misra Osanda Kobahansi City Member Prashansa Puja Kiranga Siala Gita Amen. Hallelujah. Hada දෙවියන් වහන්සේට ගීතිකාව ගායනා කරමු. ගායනා කරලා අපි උන්වහන්සේට ස්තුති කරන්න යනවා. අද දවසේ දුන්න නිසා අපි උන්වහන්සේට ස්තුති කරන්න යනවා. Shama
ඔබේ ජීවිතයද ඔබේ දේශය ඔබේ සභාව ගෙනියන්න. අදවස අපි සමග සිටියා. අදවසේ අපේ නමස්කාර පූජා පිළිගන්නවා ආඥාන් වහන්සේට ප්‍රශංසා කරමු භගවතුන්. හalleluya hallelujah hallelujah ප්‍රශංසා වේවා. ශුද්ධාඥාන් වහන්සේ වහන්සේ යාත්‍රා ගෞරව වේවා. අදවස අපි ආශිර්වාද සාකරේ ස්වාමීන් වහන්සේ ඔබගේ දරුවෝ පූර්ණ කරන නිසා ස්තුති වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් මහිමය වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. ආඥාන ස්තුති ප්‍රශංසා වේවා. hallelujah 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 hallelujah. ඔබේ ගෞරව නමස්කාර වේවා. මහිමය වේවා. hallelujah 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 hallelujah. හොඳයි ඔබ ආපන නමස්කාරයකට විශ්වාස කරන උන්වහන්සේගේ මාන්නාව අදවස සූදානම් කර දුන්න ශක්තිමා එන දෙවනාසගේ නාමයෙන් මේ ඉතිරි කොටස් සියල්ල එතකොට මම බාර ගන්නවා. ආමේන්. හalleluya. hallelujah. අපි යාඥා කරමු. දෙවි පියාණන් වහන්සේ දවසේ වචන උපදෙස් බාර කරන ස්වාමීනි මම නෙමෙයි ඔබ වහන්සේ මාගේ කතා කරමින් අසන්න යන්තර වචන ආශිර්වාදයන්ද සවියන්ද වෙන්නේ ස්වාමීනි. මේ මොහොත වචන බාධා කරන ශීල බලවේග ඔබගේ පාදයට බැන්නම් දෙවියන් වහන්සේ දෙන වචන උපදෙස් බාර කරනවා. ඔබ උසස් වෙන්න අපගේ ආරාධන සරසන ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර දෙවියන් වහන්සේ විසින් ඉදාස්කෙමි. ආමේන්. hallelujah hallelujah. දවසේ යහපත් වචනය දෙවියන් වහන්සේ ඔබට මට බෙදා ගන්න දීලා තිබෙනවා. මම හිතනවා මේ වචනයේ සමග දීපුවේ ඔබගේ ආත්මික ජීවිතය සඵලව ආශිර්වාද ජීවිතයක් වඩ පරිවර්තන වෙවි කියලා. දවසේ මාතෘකාව ඔබ කෙලෙසෙන්නේ කොහොමද? ඔබ කෙලෙසෙන්නේ කොහොමද කියන මාතෘකාව යට තමයි අද මම ඔබට කතා කරන්න යන්නේ. සමහර විට මේ කෙලෙසීම ගැන කෙලෙසීම කියන වචනේ තේරුම ඔබ දන්නවද? ඒ කියන්නේ මිනිස්සෙක් සම්පූර්ණයෙන් විනාශ වෙනවට නැත්නම් මිනිස්සෙක් සම්පූර්ණයෙන් දූෂණය වෙනවා කියන එක අර්ථවත් කරන්න පුළුවන් බයිබල් වල වචනය කෙලසීම. ඉතින් මම පාවිච්චි කළේ කෙලසෙන්නා වූ කියන වචන පද යේසුස් වහන්සේ වචනේ ප්‍රකාශ කරන නිසා. ප්‍රේමණීය දේවදරුවනි අපි ලෝකේ මිනිස්සු දිහා බලනකොට විවිධ ආගම් අදහන්නා වූ විවිධ ප්‍රතිපත්ති කරු කරන්නා වූ ජන සමූහයක් අපේ අතර සිටිනවා. උදාහරණයක් හැටියට උදේ පාන්දර නැගිටලා අපි දැක්කම බොහෝ මිනිස්සු තම අදහන් දෙවියන්ට පහන තියෙනවා. ඒ පහන දෙවියන් මොකද අදහස් කරන්නේ? සෙනග තමගේ ජීවිතේ තමගේ නිවසට දවසේ ඒ පහනේ ආලෝකයෙන් ඒ පහන දරවන්නා වූ දෙවියන්ගේ ආලෝකයෙන් අද දවස මට යහපත් දවසක් වෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනාව. ඊට පස්සේ පහන දරවලා ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ගේ ඇතුළට වෙන්න පුළුවන් එළිය වෙන්න පුළුවන් අමුතිත්ත කුණාර්පෙන් වගේනවා. මොකක්ද සිද්ධ වෙන්නේ? උදේ පාන්දරම ගුවන්විදුලියෙන් හරි රූපවාහිනියෙන් හරි ආගම අදහන තමයි බොහෝ මිනිස්සු දවස ආරම්භ කරන්නේ. අපේ මිතුරුන්ගේ ආගම වතාවන්න කිසිම channel එකක් යන්නේ නැහැ. නමුත් වෙනත් ආගම් වල දේවල් පැය ගණන් තියෙනවා. සමහර කටක පාන්දර පහර නැගිටලා තමන්ගේ මේ මාධ්‍ය විරුද්ධ කරලා ඒකත් සමග සාවැදලා ඊට පස්සේ දරුවට කතා කරන්න අම්මා තාත්තා මතක් කරලා ඉන්නේ. ප්‍රේමණීය දේවදරුවනි අපි මොන හොඳ දේ කරලා දවස ආරම්භ කළා අපිම කෙලස ගන්නවා කියන නෝකට තමයි වෙන්නේ. අපි අදුරාද ජීවිතය සම්පූර්ණ විනාශ කර ගන්නවා. තවත් කට්ටියක් ඉන්නවා ඔවුන්ට නැගිටින වෙලාවක් තිබෙනවා. ඔවුන් තේබන වෙලාවක් තිබෙනවා. ඔවුන් තමගේ ආගමික වතාව කරන වෙලාවක්
අවසාන ඔහු කරන ක්‍රියාවලිය අපිරිවට කරනවා. ඒකට මොකද කියන්නේ? තමන් විසින්ම කෙලසා ගන්නවා කියන එකයි. ප්‍රේමනේ දේවදරුවනි, ඔබ මොන ආගමට, ජාතියට, කුලයට, මලයට අයිති වුණත් ඔබට ජීවත් වෙන එක අලංකාර මාර්ග උපදේශයක් බයිබලයේ තමයි තිබෙන්නේ. අපි මෑතකදී ගොඩක් ආගම් වල දේශනාවල අහුම් බදින විට අපි දැන් බයිබලයේ වචන අරගෙන තමන්ගේ ආගමේ වචනයට ප්‍රකාශ කරන්නා වූ ජන සමාජය ලංකා පුරා දැන් ගොඩනැගෙන පවතින දේ සතුරු වෙනවා. ජීවනයේ වචනේ අරගෙන, සත්‍යතා වචන අරගෙන, දෙවියන් වහන්සේ වචන අරගෙන තමන්ගේ ආගමේ වචනයට ප්‍රකාශ කරන සමාජය හදන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ ක්‍රියාවක්. ඇයි එහෙම මිනිස්සු කරන්නේ? අපේ දහමත තිබෙන වචන තරම් සුවිශේෂ වූ, වාසනාවන්ත වූ, ආශිර්වාදවත් වූ, මානසික හැදෙන්න පුළුවන් වූ, එතන නෙමෙයි මානසික දීර්ඝාස ලබා ගන්න පුළුවන් වූ, තමන්ගේ පවුල, තමන්ගේ ආදායම් මාර්ග, තමන්ගේ සියල්ල ඉතා යහපත් ලෙස ගොඩනගා ගන්න පුළුවන් වෙන වචනයක් කිසිම දහමක නැහැ. මේ කවුරු කොපිටක් කළා අපි ආශිර්වාද කරනවා. අපේ වචන තුන සමාජය හදන්න පුළුවන් නම්, මිනිස්සුන්ට හදන්න පුළුවන් නම්, ජීවිත හදා ගන්න පුළුවන් නම්, ඒවා තමන්ගේ ආගමේ වචන සර කමන්න පෙරලාගෙන ඒවා ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාමත් සුභවාදී ක්‍රියාදාමයක්. ගීතාවලිය 119 වෙනි පරිච්ඡේදයේ 105 වෙනි පදය. ගීතාවලිය 119 පරිච්ඡේදයේ 105 වෙනි පදය. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. බලන්න ඉතා කොපමණ අලංකාර ලෙස මේ වචනය සුදු බයිබලයේ සඳහන් වෙලා තිබෙනවාද? තමන්ගේ දිවි පෙවත, තමන්ගේ ජීවන මාර්ගයට පහනක් දේව වචනය. තමන් ගමන් කරන්නා මාර්ගයට, තමන් කරන්නා වූ සීල කටයුතු වලට එළියක් දේව වචනය. දැසන පහනක් පත්ව කරලා ආගම ඇදෙවුවට වැඩක් නැහැ. සැබෑ දහම නැමැති වචනය තුළින් අපේ ජීවිතය අපි ආලෝකමත් කරගන්න නැත්නම්, සැබෑ දහම නැමැති වචනය තුළින් අපි එළිය දකින්න නැත්නම් මේ ලෞකිකව දකින්න සෑම එළියක්ම අන්ධකාරය කියන එක මතක තබා ගන්න. ඉර එළිය උදා වෙනකොට ඉර එළිය තුල අපි ජීවත් වෙනවා. ඔබත් මමත් නිර්වස්ත්‍රව ජීවත් වෙන මොකද තත්ත්වය ඇවිල්ලා. ඉර එළිය අපි නිර්වස්ත්‍රයෙන් ලෝකෙම දකින්න යනවා. ඒ වගේ තමයි අපි යහපත් දහමක් තියාගෙන ඒ දහමේ තිබෙනා ආලෝකයේ එළිය පිළිපදින්න නැතුව, ඒක ලබා ගන්න නැතුව අපි වැරදි ආකාර ජීවත් වෙන හදනවා නම් ඔබේ වගේ නිර්වද ලෝකෙ දකින්න යනවා. ඒකේ මොකද සිද්ධ වෙන්නේ? අපිවම කෙලසා ගැනීම නොවේද කියන එක උදෑසනම ඔබට සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා ප්‍රේමණීය දේවදරුවනි, පවුලක් හැටියට, සභාවක් හැටියට, ජන සමාජයක් හැටියට, කාර්ය පුද්ගලයෙක් හැටියට ඔබගේ ජීවිතයේ ආලෝකය සහ එළිය දෙවියන් වහන්සේ ග්‍රන්ථය තුල තිබෙන බව අද දවසේ මා සිහිපත් කරන්න කැමතියි. මේ දෙවියන් වහන්සේගේ ආලෝකය නැමැති වචන තුල, දෙවියන් වහන්සේගේ එළිය නැමැති වචන තුල අපේ ජීවිතය සකස් කරගෙන අපි ඉදිරියට යනවා නම් අපි කිසි විදිහක අන්ධකාර වැටෙන්නේ නැහැ. අපේ ජීවිතයේ කිසිම අවස්ථාවක අවුල් වෙන්නේ නැහැ. අපි කිසිම අවස්ථාවක අපිව කෙලසා ගන්න නැහැ. මන්ද අපි දන්නවා එළිය කොතනද දෙවෙන්නේ, ආලෝකය කොතනද දෙවෙන්නේ. මේ එළිය ආලෝකය ආරක්ෂා කරගෙන අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා අඳුරට අපිව යට කරගන්න බැරි වෙනවා. ඒ ජීවනයේ ආලෝකයේ, ජීවනයේ එළිය දෙවියන් වහන්සේගේ වචන දෙන බව නිසීපත් කරගන්න අවශ්‍යයි. දිවිතිය කතාව 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ පරිග්‍රහයේ දිවිතිය කතාව 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ මොකද කියන්නේ? මා ඔබට අනකල ඔබගේ දෙවි සම්දාන වහන්සේගේ නීති හා නියෝග වලට
අමතරව වචනයක් එකතු නොකර ඒවායේ කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුය. දෙවියන් වහන්සේ ඔබටයි මට යම් වචනයක් දීලා තිබෙනවා. ඒ වචනේ දීලා තිබෙන්නේ අපේ ජීවත් වෙන පිණිස. අපේ ජීවිත සඵලව ජීවිත කරගන්න පිණිස. අපේ ජීවිත වාසනාවන්ත ජීවිතය කරගන්න පිණිස. අපට වරදින්න නැතුව අපේ සියලු කාර්යයන් යහපත්ව ඉටු කරගන්න පිණිස තමයි අපට යම් වචනයක් උන්වහන්සේ දීලා තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ඔබට දුන්නා වචනය අපි නිදානයක් ලෙස සුරක්ෂිතව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. නමුත් අපි දකිනවා සමහර අය මේ වචනයට තමන්ගේ දේවල් එකතු කරගන්න හදනවා. සමහර අය තමන්ගේ ක්‍රියාදාමයේ යම් වෙනස් වචන තමන්ට ඕන ආකාරයේ වෙනස් කරගන්න හදනවා. ප්‍රේමිත දේවදරුවනේ දෙවියන් වහන්සේගේ වචන ඔබගේ වාසියට හරව ගන්න බෑ. දෙවියන් වහන්සේ වචන ඔබට අලාභයක් වෙනවා නම් ඔබට ඕන ආකාරයකට සකස් කර ගන්නත් බෑ විලා. එහෙම මොකද වෙන්නේ? ඔබ සම්පූර්ණ කෙලෙසීමට පත් වෙන බව මතක තබා ගන්න. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ වචනයක්. ඒකේ ඔබට මට අඩුපාඩු හොයන්න නැහැ. ඒකේ ඔබට මට වැරදි හොයන්න නැහැ. ඒක සම්පූර්ණව තිබෙනා වූ සුද්ධ වචනය බව මතක තබා ගන්න අවශ්‍යයි. අපි ලෝකයේ සමග ගමන් කරන විට ලෝකයේ ඇතිවෙනා යම් විපත්ති යම් ගැටුම් යම් ප්‍රශ්නවලදී අපි දකින සමහර අය මේ වචනේ අරගෙන විකෘතිව කතා කරනවා. තමන්ගේ මතය හරි කියලා ප්‍රකාශ කරන්න බයිබලයේ වචන යම් කොටස් අරගෙන වහනම් ඒක පෙන්නලා ඔප්පු කරන්න හඳුනාගන්න. බයිබලයේ වචනේ තර්ක කරන්න විතර්ක කරන්න කිසිම හිඩසක් ඔබට මට ළමා දීලා නැහැ කියලා. මොකද අපි දකිනවා අර දුෂ්ම එනකොට දෙවියන් වහන්සේ දරුවෝ දෙවියන් වහන්සේ සෙනග දෙවියන් වහන්සේ වචනේ ඉගෙනගෙන තමයි ඔබේ ජීවිතය ඉදිරියට ගෙනිච්චේ. අද බොහෝ විට බොහෝ සෙනගට දෙවියන් වහන්සේ වචනේ ඉගෙන ගැනීමේ අවස්ථාව නැහැ. ඒක වචනයක් අල්ලාගෙන ඒ වචනේ මුල් කරගෙන තමන්ගේ මතය ප්‍රකාශ කරමින් තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන්න උත්සාහ කරනවා. ප්‍රේමිත දේවදරුවනි මෙවැනි දේවල් කිරීමේ බයිබලයේ තිබෙන සෑම සාපයක්ම තමන්ගේ දෙන බව ඉලක්කවලදී අවසානයේ සඳහන් කරලා තිබෙනවා. වර්තමානයේ කොයි උදරගෙන බයිබලයේ තිබෙනවා. නමුත් මේ වසංගතය ගැන තිබෙනා වචන බව තමන්ගේ වාසියට හරවගෙන එන්නත් කරන්න එපා කියලා දේශනා කරන්නා වූ බයිබල් විශ්වාසී ඉන්නවා. ඒ ඔහුගේ අපේ වචන කියනවා නම් මොකක් හදයක් අල්ලගෙන ඔහු තමයි හොඳ බැඩ්ඩු කියලා ඔහුගේ තත්ත්වය හදාගන්න. ඔහුගේ පදනම හදාගන්න උත්සාහ කරනවා. ඒ වචනේ කාටවත් ආගේ පදනමක් හදාගන්න බැහැ. නමුත් අපේ ජීවිතයේ ආලෝකය, අපේ ජීවිතයේ එළිය, අපේ ජීවිතයේ දියුණුව, අපේ ජීවිතයේ සඵලත්වය ලැබෙන පදනම පමණයි අපට මේ දේ වචනේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රේමණීය දේවදරුවනි, ඒසා ඔබට මම කියන්න කැමති මෝසස්ගේ ව්‍යවස්ථාව අනුව දෙවියන් වහන්සේගේ වචන හොඳට ඉගෙනගෙන ඒ දෙවියන් වහන්සේගේ වචනේන ආලෝකය, දෙවියන් වහන්සේ වචනේන එළිය ඔබගේ ජීවිත සම්බන්ධ කරගෙන ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න. දෙවියන් වහන්සේ ඔබේ මගේ බලාපොරොත්තු වෙන්නේ ඒ ටික කරනවා දැකීම පමණයි. ඒතර එහාට වචනේ අරගෙන වාද විවාද කරන්න, වචනේ අරගෙන තමන්ගේ ඉලක්ක කරා ගමන් කරන්න, වචනේ අරගෙන තවත් අයගේ හිත රිදවන්න, වචනේ අරගෙන වෙනම තත්ත්වය නිර්මාණය කරන්න මේ වෙන දේවල් කරන්න බයිබලයේ කොහෙවත් කියලා නැහැ. ඒ නිසා අපි දෙවියන් වහන්සේ වචනේ එළිය, දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයේ දකින්නා වූ සෙනගක්ව මහ පොළ ජීවත් වෙන අවශ්‍යයි. ඒ වචනේ ඔබට මට ඕන ආකාරයට වෙනස් කරන්න බැහැ කියන එක පැහැදිලිව බයිබලයේ සඳහන් කර දෙනවා. අපි ද්විතිකතාව 4 පරිච්ඡේදය 9 වෙනි පදේ නරවල මොකද අපිට සටහන් කියන්නේ ඇවිල්ලා. පරස්සම් වන්න. ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිස දිවි ඇතිකක් ඒව ඔබේ සිතින් පහපි නොයන පිණිස ඒවා මනමින් සලසා බලන්න. ඒවා මනමින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ට කියා දෙන්න කියලා මේ සිතාන සඳහන් වෙනවා.
මේ ඊශ්වර සෙනග ගැන මේ ස්ථානයේ සඳහන් වෙන්නේ. ඔව් වහත් භාවයට කියා වහත් භාවයට නිදහස් වෙලා දෙවියන් වහන්සේගේ සීමාවට එන විට ඕකට බොහෝ පීඩාවල් ආවා. ඕකට බොහෝ ප්‍රශ්න ආවා. ඕකට බොහෝ අභියෝග ආවා. ඒ සියලු ජයගත්තේ දෙවියන් වහන්සේගේ වචනය අරහයි. වෙනත් ක්‍රම උපායන් ඕකේ ගමනේදී යොදවා ගත්තේ නැහැ. ආකාරයේ ගමන අපි දකිනවා. අවුට කෑම නැති ප්‍රශ්නයක් වෙනවා. ජලය නැති ප්‍රශ්නයක් වෙනවා. සතුරු උදුර ඇති වෙනවා. මේ හැමදේම දෙවියන් වහන්සේගේ වචනය ඔව්ව ඉදිරියට ගෙනාවා කියන මේ ස්ථාන සඳහන් වෙනවා. මොකද මේ කියන්නේ? ඔබ ආපු ගමන ඔබ සිහිපත් කරන්න කියලා අද දවසේ ඔබගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිස්සු කෙනෙක් අද ඔබ මා ඉදිරියේ සිටිනවා. ඔබ මෙතනට එන්න ප්‍රති ඔබගේ ජීවිතය මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබ හිටියා වූ තත්ත්වය. ඔබ එව තත්ත්වය කොහොමද නැවත නැගිටින්නේ? නැගිටින එන ගමන ඔබට ආපහු බාධාවක්, පීඩාවක්, ප්‍රශ්න ඒ සියල්ල නැති කොහොමද ඔබ ජයගත්තේ? මොහොතක් කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේගේ වචනය තුළින් නොවේද ඔබගේ ජීවිතේ හැම සාර්ථකත්වයක්ම තිබෙන්නේ. ඒ සාර්ථකත්වය ඔබ ඔබගේ දරුවන්ට මතු පරම්පරාවට කියා දෙන්න මිනිසෙක් වෙන්න අවශ්‍යයි. ඊයේ දවසේ මුලංකා උඩප්‍රාව කළ තිබෙන වෙලාවක එක සහෝදරියක් දුර බලාපස මේ ස්ථානට ආවේ ඇඬු මගුලේ. ඇවිල්ලා ඇගේ දුක වේදනා මේ ස්ථාන ප්‍රකාශ කරමින් අඬන්න වැළපෙන්න පටන් ගත්තා ඇවිල්ලා. යම් කෙනෙක් රවට්ටලා විශාල දුර්කමක් කරලා යම් හත් දෙනෙක් එක්ක මල පෙරේත ආත්මික බන්ධල ඇවිල්ලා. ඇය මේ ස්ථානට ඇවිල්ලා ඇය භාගයක් වගේ විනාඩි 20ක් ඇතුළත ඒ සීලම යක්ෂ බන්ධනෙන් නිදහස් වුණා ඇවිල්ලා. ඒ මල පෙරේත ආත්මයයි මේ ස්ථානයේ නිදහස් වුණා ඇවිල්ලා. අපිට මෙවැනි සේවයක් කරන්න පුළුවන් අවස්ථාව උදා වෙන්නේ නැහැ රටේ තත්ත්වය අනුව. දෙවියන් වහන්සේගේ නාමයෙන් හැඬු බදුලේ ඉන්නවා සෙනග වෙනුවෙන් අපිට ඒ දේ කරන්න සිද්ධ වෙන්නේ නැත්නම් ඇගේ ජීවිතේ ලොකු විපතක් වෙන්න පුළුවන්. ඇගේ පවුලට ඈනිසා අවට සෙනගට විශාල විපතක් වෙන්න තිබ්බ අවස්ථාවක් ඇවිල්ලා. ඊයේ දවසේ ඒ හාස්කා දේවේ වෙලා ඇයි මේ ස්ථානේ පැමිණ ඇයි විතරයි ආවේ. මේ සෙනගක් ආවේ නැහැ. දැන් ප්‍රශ්න කරලා නිරෝධා වෙලා කොහොමද ආවේ කියලා දෙවියන් වහන්සේගේ නාමයෙන්. ආමේන්. රතු මොහොත දෙබෑ කරලා දෙවියන් වහන්සේ මැදිසට ගියා වගේ මේ ප්‍රශ්න මැද උන්වහන්සේ ප්‍රේම කරන උන්වහන්සේ ස්ථාන කෙරෙවි උන්වහන්සේ හාස්කම් කරපන්. කාලී යක්ෂ කණ්ඩායමේ සරණේ කියයි. වෙඩි වැදලා මැරිච්ච මිනිස්සුගේ මල පෙරේත ආත්මයක සරණේ කියවිලා. මේ ශරීරයක තව දවස් දෙකක් ගෙදර ජීවත් වෙලා ගෙදර ස්තෝන් පිටියක් වෙනවා ඇවිල්ලා. මේ ස්ථානවල නිදහස් වෙලා සීරු බන්ධන වලින් ඇඬු කදේ දක ගහලා වැදලා ස්තුති කරලා මේ ස්ථාන පිට වෙඩිය ඇවිල්ලා. දැන් දෙවියන් වහන්සේගේ වචන අනුකත මේ ස්ථානට ඇවිල්ලා ඒකේ හාස්කම යද්දක් ඇවිල්ලා. ඒ මොනවද කරන්න ඕනේ? ඇගේ ජීවිතයේ සිදුනා ඒ හාස්කම අතු පරම්පරාවට කියන්නා වූ දේව දීනියක් වෙන්න අවශ්‍යයි. උගන්වන්නා වූ දේව ධර්මයක් වෙන්න අවශ්‍යයි. ඔබේ මගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ කොපමණ යහපත් දේවල් කරලා තිබෙනවද? දෙවියන් වහන්සේ කොපමණ ආශිර්වාද කරලා තිබෙනවද? මට මතකයි එක සහෝදරයෙක් ඔහුගේ කුඩා බියේදී ඔහුගේ බෙල්ලේ ලොකු ගෙඩියක් තිබුණා ඇවිල්ලා. කොළඹ ළමා රෝහල ඔහුගේ බෙල්ල ඒ ගෙඩිය සල්ලි කර්ම කරලා ඉවත් කරන්න දිනයක් තියලා තිබුණා ඇවිල්ලා. ඔහු සභාවට ආවා. සල්ලි කර්ම කරන්න දින 7ක් 8ක් තිබෙද්දී ඔහු සභාවට ඇවිල්ලා යාඥා කරගත්තේ. දවස් දෙකක් ගියේ නෑ බෙල්ලේ ගෙඩිය අතුරු ගහන්න ඇවිල්ලා. ආමේන් හලෙලූයා. සල්ලි කර්ම දවසේ ඔහු සල්ලි කරන්න ගියේ නැහැ. ඒ ඔහුගේ ජීවිතේ හැරෝ ලක්ෂණය. ඒ ඔහුගේ ජීවිතේ සාක්ෂිය. ඒ ඔහුගේ ජීවිත දෙවියන් වහන්සේ උන්වහන්සේ වචන කළා බලවත් ක්‍රියාව. ඔහු මොකද කරන්නේ? මට ආශිර්වාද දෙවියන් වහන්සේ මෙහෙමයි කියන එක අන් අයට කියන්න අවසර එකක් වෙන අවස්ථාව. අද අපේ සමාජයේ බලන විට අපේ සමාජයේ බලන විට බොහෝ මිනිස්සුන්ගේ සාක්ෂි සැකවී තිබෙනවා. ඔව් ඒවා තමයි දරුවන් තමයි පරම්පරාව තමයි යාළුවෝ
යෙසායා 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයෙන් මොකක්ද සඳහන් කරන්නේ? මෙසේ කිරීමෙන් සෙසු ජාතිය ඉදිරියේ ඔබේ පැනවත්කම නැනවත්කම කැපී පෙනෙනු ඇත. මෙසේ අපි උන්වහන්සේ වචනano ජීවත් වීම තුළින් උන්වහන්සේගේ ආලෝකය තුළ උන්වහන්සේගේ එළිය තුළ ගමන් කිරීම තුළින් ඔබගේ පැනවත්කම ඔබගේ නැනවත්කම ලෝකේ මිනිස්සු දකින්න යනවා. ආමේන්. හලෙලූයා. ඔබගේ ජීවිතය ඔබගේ පවුල ඔබගේ ස්වභාව ඔබගේ සීමාව අනිත් අයට සාක්ෂියක් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය ඔබ ප්‍රඥාවන්ත මිනිසෙක් කරනවා. දෙවියන් වහන්සේගේ වචනය සමාජ තුළ ඔබ හැසිරෙන්නා වූ ධර්මිෂ්ඨ මිනිසෙක් පරිවර්තන කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ කිසිම කෙනෙකුට කේසාව පීඩාව නොකරන්නා වූ මිනිසෙකුට පරිවර්තන වෙනවා. ඒකයි නැනවත්කම පැනවත්කම කියලා සඳහන් කරන්න ඇවිල්ලා. ප්‍රඥා පමණ නෙවෙයි ඔබගේ පැනවත් ඔබගේ ක්‍රියාදාම ඔබගේ ශීලව ඇසිර රටාවල් අනිත්යට ආශිර්වාද දෙන මොන ආගමේද මොන දහමේද මෙවැනි උසස් ඉගැන්වීමක් තිබෙන්නේ කියලා දේව වචන ඔබගේ අහනවා. ප්‍රේමයේ දේව දරුවනේ උත්පත්ති පොතේ සිට එළදෙන පොතක් අපි කියවන බලපිට අපිට එහි ඇතුළේ අනම්මද වෙන කාරණාවල් ඔබගේ ජීවිතව අදාළ කරගන්නවා නම් ඔබගේ පෞරුව ආදාළ කරගන්නවා නම් ඔබගේ රැකියාවේ ව්‍යාපාර ක්‍රියාදාමයේ ආදාළ කරගන්නවා නම් ඔබ තරම් නැනවත් පැනවත් මිනිසෙක් නැහැ කියන එක ලෝකයක් කියන්නේ යනවා. අද මොකද අපි කරන්නේ? ලෝකෙ ඉදිරියේ ඒ දේව වචන ආරක්ෂා කරන ලෝකෙ ඉදිරියේ අපි ලැජ්ජාවට පත් වෙන ඉස්සරකට සමාන ක්‍රියා කරනවා. වර්තමානයේ ඉන්නත් ගහන්න පැකල බොරු දේශනා කරන මොකද කරන්නේ? බයිබලය අපහාස ලක් කරනවා. දෙවියන් වහන්සේ වචන අපහාස ලක් කරනවා ඇවිල්ලා. බයිබලෙ කොහෙවත් නොකියවදවල කියලා දෙවියන් වහන්සේගේ නාමය අගෞරව පත් කරන සමාජයක් අද තිබෙන්නේ ඇවිල්ලා. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ අපට සුවය දෙනවා. දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරගන්නවා. දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය හාස්කම් කරනවා. නමුත් උන්වහන්සේ යම් දෙයක් අපට දෙනවා නම් ඒ දේ ප්‍රතික්ෂේප කිරීම රටක ජනතාව හැටියට එක යහපත් ක්‍රියාවක් නෙමෙයි. ලෝකෙ උත්සාහ කරන ජනතාව ආරක්ෂා කරගන්න. ලෝකෙ උත්සාහ කරන ජනතාවගේ ආයුෂ වැඩි දියුණු කරගන්න. ලෝකෙ උත්සාහ කරන්නේ ජනතාව ප්‍රපාත මුදව ගන්න. දෙවියන් වහන්සේ විශ්වාස කිරීමේ ඒ දේවල් සම්මත වෙනවා හරියට. ඒක ඔබේ මගේ ජීවිතේ විපතක් වෙන්නේ. ඔබට ඇනිහිල්ල දෙවියන් එකට ඔබට ඉන්න පුළුවන්. ඔබට හිතනවා නේද ගන්න පුළුවන්. ඔබට නිදහස් දෙවියන් වහන්සේ දීලා දෙනවා. මේක මුල් කරගෙන යම් කෙනෙක් මේ දේ ගන්න එක බලක්වන දේශනා කරනවා නම් ඒක දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියාවක්. ඒ සත්‍යයේ ජීවිතවල ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ජීවත් වෙන මිනිස්සු කැරියර සමාජයේ ලෝකයේ ඔබ තුළින් වැරදි ආදර්ශයක් ගන්න බෑ. උදාන නාමයේ අකාරපත් වෙනා ක්‍රියාදාමයක පහුකාරයක් වෙන්න එපා කියන එකයි මේ ස්ථානයේ සඳහන් කරන්නේ. යාකෝබ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ අනුගිවිසීමේ अंतिम पद्य प्रतिदिन याकोब परिचय 10 पदे मागे प्रेमवंत सहोदरेनी मे तेरुम गन्न मागे प्रेमवंत सहोदरेनी मे तेरुम गन्न ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් ගන්න කතා කිරීමට කෝප වීමට ප්‍රමාවන්න කොහොමද අපි දෙවියන් වහන්සේ වචනේ සවන් දෙනා සෙනගක් වෙන අවශ්‍යයි ලෝකයේ යම් මිනිස්සෙක් ඇවිල්ලා ඔබට යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒකට අහුම්කම් දෙන්න අවශ්‍ය නැගක් වෙන අවශ්‍යයි. ඕ ප්‍රකාශ කරන හරි දේ වෙන්න පුළුවන්. ඕ ප්‍රකාශ කරන වැරදි වෙන්න පුළුවන්. ඕ ප්‍රකාශ කරන ඔබගේ හිත රිදෙන දේ වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒකට අහුම්කම් දීලා ඒ ප්‍රකාශයට කෝපොඩ වෙන්නව මිනිස්සෙක් වෙන අවශ්‍යයි කියලා මේ ස්ථාන අවවාද කරනවා. ප්‍රේමයේ දේව දරුවනි අද අපට එකක් කියනකොට අපි සමාජ සමහර මිනිස්සු දකිනවා ඒ මිනිස්සු පෙරලා 10ක් කියනවා. ඒ වගේම ජාමානුෂ යම් දෙයක් යම් වචන ප්‍රකාශ කරොත් ඒ වචන අල්ලගෙන ඉතා අධික කෝපයටපත් වෙනවා. ප්‍රේමයේ දේව දරුවනි බයිබලයේ ඔබ දුබාල මොකද දිව්‍යන් වහන්සේ වචනමික ආලෝකය දිව්‍යන් වහන්සේගේ වචනමික එළිය ඔබ තුළ තිබෙනවා නම් ඔබට සවන් දීමේ හැකියාව තිබෙන්න අවශ්‍යයි. ඒ එන්නා වාක් ප්‍රහාර වචන මාලාව ඔබගේ සිත රිදීමක් නම් කෝපොඩේ විවස්ථාගෙන සිටීමේ ගුණාංග ඔබට තිබෙන්න අවශ්‍යයි. මේකයි දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍යගේ ගුණාංගය. මේකයි දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍ය
සහෝදරිය මට දුරකථනය අමතලා ලස්සන කතාවක් කිව්වා. ඇගේ නිවස යාපදේනේ ඇගේ නෑනා. ඒගොල්ලෝ ඉස්සර බෞද්ධ පවුලක්. වසර කීපයක් වෙනවා යේසුස් පිළිඅරගෙන ගෙන ලබාගෙන බෞද්ධ ලබාගෙන ක්‍රිස්තියානි පවුලකට ජීවත් වෙන්නා වූ පවුලක් හැටියට. ඔව් ඊටු දහම වැඩ කරනකොටම විවිධ අద్భుත වල ප්‍රශ්න වලට මොන දීලා ඉතා වැටිච්ච පවුලක් ඇවිල්ලා. එතකොට යේසුස් පිළිගත්තන් පස්සේ බෞද්ධ ලබාගත්තන් පස්සේ ඒ පවුල තුළ ජීවන රටාව ඔහුගේ හැසිරීම ස්වභාවය ඇතුළු ඔහුගේ බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා ඇවිල්ලා. දැන් අද ඒ පවුල සමුදෙමත් ජීවිතයක් ගත කරනවා. ඔහුගේ නිවසට යාපද නිවසේ ඉන්නේ ඒ සහෝදරයෙක්ගේ නෑනා. දිනකී ප්‍රථම ඒ නෑනා කතා කරලා කිව්වලු ඔයගොල්ලෝ චර්ච් ගිය එක නිසා ඔයගොල්ලෝ පාස්ටර් ඔයගොල්ලන්ව ගොඩනගලා දෙන ක්‍රම නිසා අද දවස් ඔයගොල්ලෝ ගොඩාක් දියුණු වෙලා ඉන්නවා කියලා කිව්වලු. ඉස්සර ඔයා එහෙම නෙමෙයි. මම මොනාරක වට බැන්නොත් ඔයා මට බැනගෙන එනවා. මම එකක් කිව්වොත් ඔයා මට 10ක් කියලා ඇවිල්ලා. අවසන් ලොකු ප්‍රශ්නයක් තමයි අපි අතර අඩදබර ඉවර වෙන්නේ. නේද? අද ඔයා එහෙම නෙමෙයි. මම මොන දේ කිව්වත් ඔයා විනාඩි ඉවසගෙන ඉන්නවා. එදා වගේ කෙපෙන්නේ හැටුවලු. ඒ සහෝදරි කිව්වලු චර්ච් යන නිසා පාස්ටර් කරනවා සේව නිසා අද ඔයා වගේ පවුලේ වෙනස් වෙලා දිනුනේ කියලා. ආමේන්. හalleluya. ඔබගේ නැණවත්කම ඔබගේ පැනවත්කම ලෝකේ මනුෂ්‍යයාගේ මුඛයෙන් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. ඔහොම එසේ ඇසෙන්නේ දිව්‍ය වහන්සේගේ වචනේ එසේ ඇසෙන්නේ කියලා කියනවා. ඒ දේවල් අපි ඔබේ දරුවන්ට අපි උගන්වන්න අවශ්‍යයි. සභාවට එන හැමකට මේක උගන්වනවා. ඒකට අර පරණ කබාය අතහැරලා ලෞකික කබාය පාපේ කබාය ගලවලා දාලා සුදාපර වහන්සේගේ වස්ත්‍රය කරගෙන සුද්ධව ජීවත් වෙන්න අවශ්‍යනකට පරිවර්තන වෙනවා. අපිට කවුරුයි කියවුවොත් අපි ගන්නෑ. බයද නැහැ. අපි දෙවියන් වහන්සේ අපි සමග ඉන්න බව දන්නවා වේද. ඔබගේ ඉස්සගේ ස්ථාපක කිසිවෙකුට සොරවන්න බෑ කියලා බයිබල් සඳහන් වෙනවා. අපි කිසිවෙකු සොරවනවා නම් අපි ඕම සොරවන්න යන්නේ නැහැ. ඒකයි අපේ ආදර්ශය. ඒක අපේ පැනවත් බව. ඒක අපේ නැරවත් බව. ඒක දෙවියන් වහන්සේගේ ආලෝකයේ වචනය. ඒක දෙවියන් වහන්සේගේ කිය වචනය. අපි ඒ විදිහට වල ජීවත් වෙන්න දෙන්න. ඒක මේ ස්ථාන කියන්නේ කෝප වෙන්න එපා. කලබල වෙන්න එපා. යම් දෙයක් කියනවනේ ඒකට හොඳට අහුම්කම් දෙන්න කියලා මේ ස්ථාන සලහා කරනවා. ඊළඟට 22 වෙනි පදේ යනකොට ඒ කියන්නේ යාකෝබ් පළවෙනි පරිච්ඡේදය 22 වෙනි පදේ මොකක්ද කියන්නේ? 22 වෙනි පදේ. එහෙත් තමන්ව රවටා නොගෙන දහම් පණිවිඩය අසන්න පමණක් නොවේ ඒ පිළිපදින්නා වන්න. දහම් පණිවිඩය අසන්න පමණක් නොවේ ඒ පිළිපදින්නා සෙනගක් වන්නේ කියලා මේ ස්ථාන සඳහන් වෙනවා. ප්‍රේමනේ දේවදරුවනේ මේ මොහොත ඔබ කල්පනා කරපළ ඔබ චර්ච් එකට එනවා. නැත්නම් යම් යම් ජනමාධ්‍යවල දෙවියන් වහන්සේ වචනේ අහුම්කම් දෙනවා. ඒක අහුම්කම් දෙන්නේ මේ කණින් අහලා මේ කණින් පිට කළ වැඩක් නැහැ. අහන්නා වචනේ පිළිපදිනවා මිනිස්සෙක් කියලා යාකෝබ් පැහැදිලිව සඳහන් කරනවා. ඒ විතරගේ ජීවිත ආලෝකවත් වෙන්නේ. ඒ විතරගේ ජීවිතයේ සදාවත් ජීවිතයකට පරිවර්තන. යේසුස් වහන්සේ මේකට මොකද කියන්නේ? අපි යමු මාර්ග සුභාරාජ්‍ය 7 වෙනි පරිච්ඡේදය. සුදුමා 7 වෙනි පරිච්ඡේදය එකේන කියවන විට තා ලස්සන සිදුවීම් මාලාවක විස්තර සිදු වෙනවා. ඒ ස්ථානයේ පරිසුරු විද්‍යාවේ සඳහන් වෙනවා. විනයදර විද්‍යාවට සඳහන් පරිසුරු කියන්නේ ඇවිල්ලා සමාජයේ උසස් පුද්ගලයෝ. විනයදර කියන්නේ නීතිය ක්‍රියා කරන්නා වූ බුද්ධිමත් කාණ්ඩය. ඊශ්‍රායල් සේනාවට හිටියා වූ ප්‍රධාන පුරවැසියෝ වුන් ඇවිල්ලා. ඔහු දකිනවා යම් ක්‍රියාදාමයක්. මොකද දකිනවා බලමු මාක් 7 5 වෙනි පදය. පරිසවරුද විනයදරයෝද උන්වහන්සේ අමතා ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත් පිළිවෙත් අනුව ආත්ම සෝදා කෑම කන්නේ මන්ද ඇසුව. අත්පොද නැතුව කෑම කන්නේ ඇයි කියලා යේසුස් වහන්සේ අහන පරම්පරාවේ යෝගියා. පරම්පරාවේ සිරිත
සංස්කෘතියේ ක්‍රියාදාමය මොකද්ද? කන්න ඉස්සෙල්ලා අත හොදන්න ඕනේ. දැන් නීතිය කොහොමද? අත හොදන්න කෑවොත් ඒක වැරදි කියලා තමයි නීතිය සඳහන් කරලා තිබෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ගෝලියෝ යාවිස්ථාන ගිහිල්ලා අත හොදන්න නැතුව ඕක කනකොට මේක දැකලා ඕක ප්‍රකාශ කරනවා. අපි ගෝලියෝ අත හොදන්න නැතුව කනවා කියලා. මේ සෙනග පවිත්‍රකම ගැන ඉතාමත් ඉහළින් හිටියව සෙනගක් ඇවිල්ලා. සුදුකම ගැන ඉහළින් හිටියව සෙනගක් ඇවිල්ලා. ඕකේ චාරිත්‍ර වාර්ථ ඕකේ සංස්කෘතික අගයන් අකුරටම ඉටු කරනවා සෙනගක් හිටිය ඇවිල්ලා. ඔහුගේ ඇස්වල ඔහු දැක්ක යේසුස් වහන්සේ ගෝලියෝ බරපතල වරදක් ඔහුගේ සංස්කෘතිය විරුද්ධව ක්‍රියා කරනවා. ඔහුගේ වත් පිළිවෙත් වලට විරුද්ධව ක්‍රියා කරනවා. ඔහුගේ සිරිත් පිළිත් වලට වැඩි විරුද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා ඔහු පාපිස්ටයි කියන තමයි ඔහුගේ මත උනේ. ඒක යේසුස් වහන්සේ උත්තර දුන්නේ ඇවිල්ලා. මා හතරේ පරිච්ඡේදය 15 පදය. විඩේ මිනිසකු පිවිස ඕ කෙලෙසිය හැකි කිසි දෙයක් නැත. විඩේ මිනිසා තුළ පිවිස ඕ කෙලෙසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් නික්මන දේ ඔහු කෙලෙසට ලබයි. මිනිසා තුලින් නික්මන දේ ඔහු කෙලෙසට ලබයි. ආමේන්. චාරිත්‍ර වාර්ථ වලට වඩා සිරිත් පිරිත් වලට වඩා සංස්කෘතියට වඩා වැදගත් වන්නේ මනුෂ්‍යගේ ඇතුලේ ජීවිත වෙන්නා වූ දිව්‍යන් වහන්සේගේ වචන නැමැති ඥානවත් භාවය සහ ඥානවත් භාවයයි. අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න පුළුවන්. සංස්කෘතිය දිව්‍යන් සෑමට ඉටු කරන්න පුළුවන්. චාරිත්‍ර වාර්ථ බලවත් අවුරුද්ද කෙරෙවිට දරුවෝ මොකද කරන්නේ? බුලත් කතා දීලා දන ගහලා අම්මටයි තාත්තටයි වදිනවා. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ අම්මට බයිනවා තාත්තට බයිනවා අම්මට විරුද්ධව ක්‍රියා කරනවා ඇවිල්ලා. දන කැසීම වැඩක් විතරද ඇවිල්ලා? චාරිත්‍රය ඉටු කරගෙන වැඩක් කරනවද? මේ චාරිත්‍රයෙන් පස්සේ දෙමව්පියන් ගරු කරන්නේ නැත්නම්, දෙමව්පියන්ට ආදරය කරන්නේ නැත්නම්, දෙමව්පියන් සලකන්නේ නැත්නම් උදේ පාන්දර මාගේ කතාවට කියනවා ඇවිල්ලා. මේ ඔක්කොම ටික අහලා පහන පත්තු කරලා වැදලා ගිහිල්ලා ඒ ආගේ වතාවක සියලුම සාර්ථක කඩනවනම් ආගම අදහල වැඩක් වෙනවද ඇවිල්ලා? ඒක සවන් දෙල වැඩක් වෙනවද ඇවිල්ලා? අවුරුද්දක් ආපුවාම සංස්කෘතිය සමග ඒ සංස්කෘතික හැමදේම කරනවා ඇවිල්ලා. බැලන හවස කියලා හොඳට ඩ්‍රින්ක් එක ගන්න. මම මතක අපේ ජීවිතේ පළාතේ කාලයක් තිබ්බා යක් ආගමික පුරෝදයක්. ඒතර මගේ සේවය පටන් ගන්න දවසේ මගේ ගෙවල් කොප්ප කුඩු පට්ටම් කරලා මට පහර දීලා සේව රවක තර්ජනය කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? දිගටම සතිපත ආගමික වතාව කියන මට අරන් ඇවිල්ලා. ගමේ කට්ටිය ඔක්කොම ගලලා ආගම වතාව සම්මුදන කරලා ඇවිල්ලා. පොඩි ඇදලා පුදාලා රවදාලා මේවා දාලා සද්ද ඔක්කොම කරනවා. කර ඉරව කරන්න ඇවිල්ලා. ආගම නායකයා ඇවිල්ලා ආගම වතාව කරනවා. සම්මුදන කණ්ඩායම ඉස්තේ පිටිපස්සේ මත්පැන් පාන කරනවා. වැඩක් තියෙනවද? වැඩක් තියෙන මේක මගේ ඇස් එකෙන් දැක්ක දෙයක් ඒක. ඒ සමුදායකරු ඒ ආගම කතාව කරන්නේ ආගමික නායකයා දන්නේ නැහැ පිටිපස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ඇවිල්ලා. ඔහුගේ විරෝධය ඔහුගේ සතුර තමයි මත් වෙන්න මත්පැන් පානය කිරීම. අද මෙහෙම සමාජයක් අපි දකින්නේ. මෙහෙම සමූහයක් අපි දකින්නේ. මෙහෙම සරයක් අපි දකින්නේ. බයිබලයේ මොකක්ද කියන්නේ ඇවිල්ලා? මේ චාරිත්‍ර වලට වඩා මේ සිරිත් පිරිත් වලට වඩා මේ සංස්කෘතිය වල වැදගත් වෙන්නේ අපේ ඇතුළත ජීවිත වෙන ගුණ ධර්මයන් කියන සඳහන් කරනවා. මේ ගුණ ධර්මයන් අපි හර ඉක්නොකර අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතය අපිම කෙලස ගන්නවා මනුෂ්‍ය කියලා බයිබලයේ පැහැදිලි සඳහන් වෙනවා. ඒවන ප්‍රේමයේ දේව දරුවනේ ලෝකෙට පරකාත ගෙදරට මරකාත ජීවිත මේ දිව්‍යන් වාසය බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ වචනේ ප්‍රමාණය උන්වහන්සේ වචනේ තුල ජීවත් වෙන සෙනඟක් තමයි දිව්‍යන් වාසය බලාපොරොත්තු. අපේ දිව්‍යන් වාසය වචන තුල මේ සඳහා අවශ්‍ය සියලුම උපදේශ ඔබට ලබා දෙනවා. ඒ නිසා ප්‍රේමයේ දේව දරුවනේ ආ දවස් ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. ආ දවස් ඔබගේ පැනවත්කම කොතනද තිබෙන්නේ? ආ දවස් ඔබගේ නැරවත්කම කොතනද තිබෙන්නේ? සංස්කෘතිය ආරක්ෂා කරන්න. අපි එපා කියන්නේ සිරිත් පිරිත් ආරක්ෂා කරන්න අපි එපා
නිසා යේසුස් වහන්සේනවා අත ප්‍රසෝදා කන ආහාර සරණ ගිහිල්ලා ඒවා මල පහ වෙලා යනවා. නමුත් ශරීරය ඇතුලේ ඉන්නවා නපුරුකම, දුෂ්ටකම, වේශකම, සල්ලාලකම, වෛරකම මේ පාපිෂ ක්‍රියාදාමයන් සම්බන්ධ වෙන්නේ ඇතුලේ ජීවිත සම්පූර්ණ පැනසියම වෙනවා. ඒද චාරිත්‍ර හොඳයි, සංස්කෘතිය හොඳයි, සිරිත් හොඳයි. නමුත් මේ තුලින් ඔබ දැහැමි මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඇතුලේ ජීවිත වෙනවා ඒ යහපත් ගුණාත්මක ඔබ දැහැමි මිනිස්සෙක් වෙන්නේ. සංස්කෘතික කරලා ඔබ පාපිෂ්ඨම ජීවිතවල ඔබ කෙලෙසුන මිනිස්සු කෙනෙක් බයිබලයේ පැහැදිලි සඳහන් වෙනවා. ඒ නිසා ප්‍රේම දෙවදගොඩි ආ දවසේ උන්වහන්සේගේ වචනේ සිහිපත් කරන්න. උන්වහන්සේ ඔබේ වගේ බලාපොරොත්තු වෙන කුමාරයෙක් කියලා සිහිපත් කරන්න. ඔබගේ අතුරාම ජීවිතය ඔබ හරි දස්සා ගන්න. දෙවියන් වහන්සේ ඔබට කරන ආශිර්වාද සිහිපත් කරලා ඒව ඔබගේ දරුවන්ට මතු පරම්පරාවට උගන්වන්නව සාක්ෂිකාරයෙක් වෙන්න. ඔබගේ මේ දැහැමි ජීවිතය දැකලා ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. කිසිම ජනතාවකට කිසිම සමාජයකට මේ වැට උතුම් දැහැමි පණිවිඩයක් කවුරුත් ලබා දෙලා නැහැ. දෙවියන් වහන්සේ පමණයි ලබා දෙන්නේ. ඒකේ වටිනාකම කියාට කරන්න බෑ. ඒ නිසා වචනේ වෙනස් කරන්න එපා. වචනේ එකතු කරන්න එපා. වචනේ අඩු කරන්න එපා. වචනේ වැඩි කරන්න එපා. වචනේ පිළිදරගෙන ඒ තුල ඔබගේ සීමාව ආත්ම ජීවත් වෙන දෙවියන් වහන්සේ ඔබට බොහෝසේ ආශිර්වාද කරසේ. ආමේන්. හලෙලූයා. මේ මොහොත ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. ඔබ කෙලෙසන්නේ කොහොමද කියලා ඔබ දැන් දන්නවා. ඔබ කෙලෙසෙන් නැතුව ජීවිතය ගත කරන්න දෙවියන් වහන්සේ කරුණාව ආයදින්න. දෙවියන් වහන්සේ ප්‍රේමය ආයදින්න. දෙවියන් වහන්සේගේ භාගකම ආයදින්න. දෙවියන් වහන්සේ කරුණාව ආයදින්න. ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. අපි දහම් පාසල යන දරුවන්ට අපි කියා දෙන්නව ගීතිකාව තමයි කියන්නේ. ඇයි මේ ගීතිකාව මොකක්ද කියන්නේ? අද දවසේ මේ ගීතිකාව දහම් පාසලට ප්‍රවරණ වෙයි. ඔබගේ වගේ ජීවිතයක් ඉතාමත් අභියෝගයක් වෙන්නව පද කීපයක්. අපි හැමදෙනාම නැවත මේ ගීතිකාව ගායනා කරලා යාත්‍රා කළා දවස් අපේ ඔබය අපේ අවසන් කරනවා. ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ වචන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ ක්‍රියා ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. මන්ද ඉහළින් පිය ආදරෙන් බලා සිටි ඔබේ ගමන ගැන ප්‍රේමේ සම්මේලු. අපි යාත්‍රා කරමු. විශ්වයේ ව්‍යාපාර දෙවි පියාණන් ස්තුතිවන්ත වෙනවා. අදවසේ ඔබගේ සමදේ පූජා වේලාවකට පාත්‍ර බාන්නාව කරුණාසන ස්වාමිනී අදවසේ මේ වචනය ඇසුවා දේව ජනකර්මාද ආශිර්වාද කරන ස්වාමිනී ඔබගේ වචන දෙපෙන්නව ආශිර්වාද බව දේවාරගෙන ඒ තුලින් නැනවත් මුක්තිය ජීවත් වෙන වාස ආත්මයන් අනුග්‍රහය සියලු දරුවෙන් දහම් ස්වාමිනී අවසත්‍ය කොලෝක ජීවත් වෙන දෙවියන් වහන්සේ ලබන සත්‍ය දෙවියන් වහන්සේ ධර්ම නෝඩ බව දන්නා ස්වාමීන් වහන්සේ එහි තමයි නා ස්ථාන සිද්ධාන් වහන්සේ තමයි පූජා පවත්වන ඔබගේ ආශිර්වාද අත්පත් කරගන්න සියලු දේවදත්ත කාර්ය ස්වාමීන් අද දවස දේව සහභාගී වෙමින් එක්සස් ආශ්‍රය කරන්න ඔබ කවර ආශ්‍රය ස්වාමීන් ඒ හැම කෙනෙකුම දේවදත්ත ආශ්‍රය කරන්න තාසකේ අවශ්‍ය ආත්ම සාරික බෞද්ධ ආශාවය ඔබ නිදහස් කරන්න යේසුස් වහන්සේගේ නාමය යාත්‍රා කර පිළියන් වහන්සේ විසේ ඉලා සිටිමි ආමේන්
දෙවියන් වහන්සේ කරුණාවද යේසුස් වහන්සේගේ ප්‍රේමයද සුදාත්මාත් අනුග්‍රහයද ඔබ සමග අපේ දිනකර සමග ලෝකවාසී ජනතාව සමග සදා කාල සදා කාල පවතිවා. ආමේන් ආමේන්. ඔබ සිතනාටම යේසුස් ක්‍රිස්තුයි